21 වුණා නම් 4ක් 3 වෙනවා. හරිද? කොහොම හරි කවන්නේ අපි ආරම්භ කරමු ගණිත ශාස්ත්‍ර ඕනේ නැහැ. එතකොට 11 4වෙනි පාඩම ෆිසික්ස් පාඩමක් භෞතික විද්‍යා පාඩමක් තරංග සහ ඒවායේ යෙදීම් සම්භාවිත කියන්නත් පුළුවන් යෙදීම් කියන්නත් පුළුවන්. එහෙනම් 11 4 ලියන්න සිංහලයි මාතෘකාව ලියන්න. ඉංග්‍රීසි කෙනෙක් ඉන්නවා නම් මේක ලියන්න පුළුවන්. තරංග හා ඒවායේ යෙදීම්. අද මම සමහර අය මට මේ රිසිට් එක එවලත් නැහැ. WhatsApp කළා නැහැ. ඇඩ්‍රස් එකයි මුදල් දාපුවා. ඉතින් දාපු අයට මම තැපල් කරන්න ඔක්කොම අරන් යද්දි කීවා මේ ඩීසල් ප්‍රශ්නේ හින්දා ලියුම් බෙදීම පොඩ්ඩක් ප්‍රමාදයි කියලා. ඉතින් මම දැම්මේ නැහැ. මම සෙනසුරාද නුවර ටවුන් එකෙන් හරි මම දාන්නම් ටියුබ් ටික. එතකොට ලැබෙයිනේ. අනික් කට්ටිය ඉන්නවනම් ඒක හෙටම මට ඒ බැංකු රිසිට් එකත් එක්ක ලිපිනේ WhatsApp කරන්න. එතකොට සෙනසුරාද තැපල් කරද්දි ලබා ගන්න පුළුවන් ටියුබ්. එතකොට ඒකෙදි මිශ්‍රණ ටියුබ් එක තරංග හා ඒවා යෙදීම් ටියුබ් එක ආලෝකයේ ටියුබ් කියලා ටියුබ් තුනම එක විදිහම තැපල් කරන්න යන්නේ. හරි? එහෙනම් අපි ආරම්භ කරමු. තරංග සහ ඒවායේ යෙදීම්. හරි? මේ ගැටලුවක් තියෙනවා නම් අහන්න මේ ලක්ෂානි රන්දුලද? එයාට ඇහෙනවද? මොකද මයික් එක අවුලක්. එදා මේ ටියුබ් ගන්න ඕනේ මේ හෙටම දැම්මොත් මට සෙන්සර් තැපල් කරන්න පුළුවන්. නැත්නම් ආයෙත් තවත් පරක්කු වෙනවා. හරි? මේ මට මෙතන ඉන්න අයගේ මේ කල්ලි සමරපොම් විතරයි මට මේ ඇඩ්‍රස් එක තියෙන්නේ. අනික කට්ටියගේ ඇඩ්‍රස් එකක් මොකවත් නැහැ මට එවන්න. ඒ කට්ටිය හෙට එව්වොත් ඒ රිසිට් එකත් එක්ක මට ඔක්කොටම එක විදිහට දාන්න පුළුවන්. හරිද? අනික කට්ටිය මෙතන පේන්නේ නැහැ මේ අනික අයගේ තියෙනවා. මෙතන අනික අය ඇඩ්‍රස් නැහැ. හරි. ඒ ටියුබ් ප්‍රශ්නේ දැන් පාඩමට යමු. තරංග හා ඒවා යෙදීම් කියන පාඩම අච්චු පොතේ විදිහට අපි ආරම්භ කරන්නේ නැහැ. හරිද? අච්චු පොතේ විදිහට ආරම්භ කරනකොට වෙනස් විදිහකට අපි මේක පාඩම පටන් ගන්නෙ. ඉස්සල්ලාම අපි එකට මාතෘකාවක් දාමු. හරිද? ඒකට ඇයි කියලා පස්සේ කියන්නම්. මේ වගේ මාතෘකාවකින් පටන් ගන්න කියලා. කෙලිම තරංග කියන වචනෙට යන්නේ නැතුව waves and their applications තරංග wave එක. හරිද? මුදු ප්‍රල කියන්නේ තරංග වර්ගය. අපි කියනතු වෙනම කතාවකට යමු. ඒක තමයි මොකද්ද? ආවර්ති චලිතය. හරිද? එහෙනම් උපමාතුකාව ලියන්න ආවර්ති චලිතය periodic motion. periodic motion. අද ඒ හැඳින්වීමත් එක්ක තමයි යන්නේ. ආවර්ති චලිතය periodic motion එකක් කියන්නේ මොකද්ද කියන කතාවත් එක්ක. හරි. අපි චලිතය ගැන කතා කරන්නේ 10 පළමු පාඩමේ. 10 දෙවෙනි පාඩම සරල රේඛීය චලිතය. එතකොට චලිතය කියලා කිව්වේ මොකක්ද? සරල භාෂාවෙන් කිව්වොත් හෙල වෙනවා motion එක. හරිද? දැන් දෝෂාභියෝගී impeachment motion. ඒ වගේ මේ චලිතය කියන්නේ සෙල වෙනවනේ. එතකොට අපි ඒක විද්‍යාවෙන් අර්ථ දක්වන්නේ කොහොමද? කාලයත් සමග ලියන්න එපා. කාලයත් සමග යම්කිසි වස්තුවක පිහිටීම් වෙනස් වීම තමයි චලිත වෙනවා කියන්නේ. කාලය ගත වෙනවා කවුරුත් එක්ක බලද්දී එයා ඉන්න තැන වෙනස් වෙනවා නම් ඒකට කියනවා චලිතය කියලා. පරිසරයේ තියෙන චලිත බලපුවහම විවිධ රටා තියෙනවා. සරල රේඛීය චලිතය. භ්‍රමණ චලිතය. සරල රේඛීය චලිතය කියන්නේ කැරම් බෝඩ් එකේ ඉත්තා යන්නේ, පොල් ගෙඩියක් වැටෙන්නේ, මීටර 100 දුවන්නේ කෙලින්. සරල රේඛීය චලිතය. ඊළඟට වෘත්තාකාර චලිතය. ග්‍රහලෝක කැරකෙන්නේ. සූර්යයා වටා. තමා වටා කැරකීම් භ්‍රමණ චලිතයක්. ඔය බම්බර චක්‍රේ ඒවා භ්‍රමණ චලිතය. තවත් චලිතයක් තියෙනවා. ඒකට කියන්නේ දෝලන චලිතය. එහෙම නැත්නම් ආවර්ති චලිතය. අපේ මේ පාඩමට ගෝචර වන්නේ ආවර්ති චලිතේවත් දෝලන චලිතය. හැබැයි අපි අරවත් එක්ක සඳහන් කරන්න යන්නේ. එහෙනම් උපමාතෘකාව තරංග හා ඒවා යෙදීම් කියන
ප්‍රධාන පාඩමේ ප්‍රධාන භෞතික විද්‍යා පාඩමේ උපමාතෘකාව තමයි ආවර්ති චලිතය. periodic motion. දැන් oscillation කියලා කියනවා දෝලනයට. oscillation ඉංග්‍රීසියෙන්. හරි එහෙනම් කතරයක් දාලා ලියන්න මෙන්න මෙහෙම. දැස්සිද ලියන්න? දැස්සිද ලියන්න? කතරයක් දාලා ලියන්න. කාලයත් සමග යම් කිසි වස්තුවක කාලයත් සමග යම් කිසි වස්තුවක සාපේක්ෂ පිහිටුම වෙනස් වීම කාලයත් සමග යම් කිසි වස්තුවක සාපේක්ෂ පිහිටුම වෙනස් වීම චලිත වීමක් ලෙස හඳුන්වනවා. සාපේක්ෂ පිහිටුම වෙනස් වීම චලිත වීමක් ලෙස හඳුන්වනවා. චලිත වීමක් ලෙස හඳුන්වනවා. motion එකක් කියලා කියන්නේ එකයි. කාලය සමග එයාගේ පිහිටීම වෙනස් වීමට කියන්නේ චලිතයක් කියලා. ඊළඟ කතරේ තරුවක් කරේ කතර දෙලා දැසි. ඊළඟ කතරේ පරිසරයේ ඇති වස්තුන්ගේ චලිත රටා අධ්‍යයනය කළ විට පරිසරයේ ඇති වස්තුන්ගේ චලිත රටා අධ්‍යයනය කළ විට ඒවා පහත ලෙස චලිත රටා අධ්‍යයනය කළ විට ඒවා පහත ලෙස වර්ග කීපයකට බෙදා දැක්විය හැක. ඒවා පහත ලෙස වර්ග කීපයකට බෙදා දැක්විය හැක. යටින් එනම් එහෙම දාලා යන්නේ නම් කියලා දාලා පැතේ ලියන්න ප්‍රොවිලක්කම් එක. සරල රේඛීය චලිතය linear motion. සරල රේඛීය චලිතය එක් ක්‍රමයක්. කෙලින් පාරක යනවා සරල රේඛීය චලිතය. අපිට තේරුම් ගන්න විස්තර ලියන්නේ නැහැ. අරහන්තුර ලියන්න. මීටර් 100 දිවීම. මීටර් 100 තියෙන කෙලින් සාමාන්‍යයෙන් තියන්නේ. රවුමට තියන්න බෑ. මීටර් 100 දිවීම. ඒක සරල රේඛීය චලිතයක්. ගහකින් ගෙඩියක් වැටෙනවා එකක් අත් එක හැප්පිලා එහෙම එන්නේ නැතුව කෙලින්ම වැටෙනවා නම් සරල රේඛීය චලිතයක්. දෙක වෘත්තාකාර චලිතයක්. වෘත්තාකාර චලිතය circular motion. වෘත්තාකාර චලිතය සර්කල් එකක් වෘත්තයක් වටා යන්නේ. දැන් ඔය කට්ටිය මෙරිගෝ රවුන්ඩ් එකක ඉන්නවා නම් ඒ ඉන්න ඔබ යන්නේ වෘත්තාකාර චලිතයක. හරි? ඊළඟට කතුරුවන්චිල්ලාවක ඔබ ඉන්නවනම් ඒකත් එක්තරා වෘත්තාකාර චලිතයක්. හැබැයි ඒකේ තමා වටා කරගෙනකුත් තියෙනවා. ඒ වෘත්තාකාර චලිතයකට ඉලිප්සාකාරත්වය තියෙනවා. උදාහරණයක් තමයි හරිද? සූර්යයා වටා ග්‍රහලෝක කරකැවීම. සූර්යයා වටා circular motion උදාහරණය සූර්යයා වටා ග්‍රහලෝක කරකැවීම. රටා සමහර වෙලාවෙ මෙලෝ රහක් රටාවක් නැතුව තියෙන චලිතයක් තියෙනවා.
ඊළඟ භ්‍රමණ චලිතය rotatory motion එක භ්‍රමණ චලිතය භ්‍රමණ චලිතය ඒක ලියන්න ග්‍රහලෝක තමා වටා කරකැවීම බඹර චක්‍රය ගන්නත් පුළුවන් ඈ ග්‍රහලෝක තමා වටා කරකැවීම බඹර චක්‍රයේ මෙරිගෝ රවුන්ඩ් එක උනත් තමා වටා කරගෙනවනේ එයා ඒක ඉන්න කෙනා වෘත්තාකාර චලිතය මෙරිගෝ රවුන්ඩ් එක භ්‍රමණ චලිතය හරි ඊළඟ आवर्ती चलिते पीरियोडिक मोशन आवर्ती चलिते परहන් තුල ආවර්තය උදාහරණයක් තමයි පස්සේ වෙනම කතා කරනවා ඔරලෝසු බට්ටාගේ චලිතය පෙන්ඩියුලම් එක ඔරලෝසු බට්ටා එල්ලෙන එක ඔරලෝසු බට්ටාගේ චලිතය හරි දැන් කලින් කියන්න බෑ පරිසරයේ තියෙන චලිත රටා ප්‍රවේශයෙන් අධ්‍යයනය කරපුවා මේවා වර්ග කරනවා අපි වර්ග 4ක් ඉගෙන ගත්තා මොකක්ද මේ වර්ග 4 सरल रेखीय चलितය වෘත්තාකාර चलितය භ්‍රමණ चलितය ආවර්තී चलितය ඉංග්‍රීසි මාධ්‍යයෙන් හිටියා නේද කවුද මයික් එක ඔන්න එකේ තියෙනවද යාගේ සේනාදී ඉංග්‍රීසි මීඩියම් නේද නැද්ද එහෙනම් නැද්ද සේනදීද එහෙනම් මම කියන එක ආන්සර් නෑනේ ඒක නැතුවත් ගිහලා ප්‍රශ්න අහද්දි ඈ ප්‍රශ්න අහද්දි අයින් වෙනවා ඉතින් කොහොමද උගන්නන්නේ දැන් ආයෙ සෙට් වෙනවා මං කියන එක ඇහෙන්නේ නැත්නම් නෑද හරි කරයම් ඉංග්‍රීසියෙන් linear motion circular motion rotatory motion periodic motion දැන් අපේ මාතෘකාවට අදාළ වෙන්නේ මේ චලිත වලින් දැන් මේ සරල රේඛීය චලිතය 10 2 ඉගෙන ගත්තා වෘත්තාකාර භ්‍රමණේව විස්තරات ඉගෙන ගන්න උසස් පෙළ භෞතික විද්‍යාවට නැත්නම් ගණිතයට හරි ආවර්තී චලිතය තමයි මෙතන පටන් ගන්න අපි ඒක දෝලන චලිතය කියලා කියනවා ඔසිලේෂන් එක මොකද්ද මේ වගේ විස්තර කතා කරන්නේ නැහැ අරක තමයි අපි කතා කරන්නේ එහෙනම් විස්තරات ලියන්න ඕනේ හින්දා මාතෘකාව පිළිවෙන ආවර්තී චලිතය කියලා උඩ ඒකෙනි සෛල ලියන්න ඕනේ නැහැ කතරක් දාලා ලියන්න හතරක් දාලා ලියන්න මෙහෙම යම් කිසි වස්තුවක් ආරම්භක පිහිටීමෙන් දෙපසට රිද්මයානුකූලව අර වගේ එහෙම නැහැ ආරම්භක පිහිටීමෙන් දෙපසට රිද්මයානුකූලව චලිතයේ යෙදෙයි නම් ආරම්භක පිහිටීමෙන් දෙපසට රිද්මයානුකූලව චලිතයේ යෙදෙයි නම්
එවැනි චලිතයකට තේ නම් එවැනි චලිතයකට ආවර්තී චලිතයක් යයි කියනවා. එවැනි චලිතයකට ආවර්තී චලිතයක් යයි කියනවා. පීරියොඩික් මොෂන් එකක් කියලා කියන්නේ එහෙමයි. ආරම්භක පිටීමෙන් දෙපසට ඍජුකානුකූලව සිදු වෙනවා. දෝලනය කියන එකේ වෙනස මම කියන්නම්. ඊට කලින් බලමු අපි ආවර්තී චලිතයක් ගැන පොඩි අධ්‍යයනයක් කරමු. මොකද්ද එතකොට වෙන්නේ? ඔය පරාලෙක හරි මොකේ හරි එක නූලකින් එල්ලලා තියෙන යම් කිසි වස්තුවක්. හරි? ඒ වස්තුව අපි මෙහාට ඇදලා අතහැරපුවාම අපි ඒක මේකෙන් පෙන්නනවා මෙහෙම. ඒක බෙටරට ඉස්සෙන්න ඕනේ. එකයි තියෙන්නේ එකයි තියෙන අනික්කස් ඡායා මාත්‍ර හිතේ තියෙන්නේ මෙන්න මෙහෙම තිබ්බොත් තියනවා කියලා. එකම බෝලේ අදින්න ඕනේ බෝල ලොකු වෙන්න බෑ. එකම බෝලෙම හිතේ තියෙන්න ඕන කට්ටිය. එක එක බෝල අදින්න එපා මම ඇන්දට. මේ දෙක කෙලින් තියෙන්න ඕනේ. දෙපැත්ත දෙක කෙලින් තියෙන්න ඕනේ මේක පොඩක් පල්ලෙහාට පේන්න තියෙනවා. එතකොට අපි මේකට දාමු O මේකට දාමු A මේකට දාමු B. දැන් අපි O වල ඉඳන් A වලට අරන් ගිහලා අතාරිනවා. අතහැරපුවාම මෙයා A සිට O පසු කරමින් B වෙත යනවා. B වෙත ගිහිල්ලා නැවත O වෙත ඇවිල්ලා A වෙත යනවා. කොහොමනේ පැද්දෙන්නේ? එතකොට O සිට A වෙත ගිහිල්ලා අය O පසු කරමින් B ට ගිහිල්ලා නැවත O වෙත ආවොත් O සිට A ට ගිහිල්ලා අය O පසු කරමින් B ට ගිහිල්ලා නැවත O වලට ආපුවම කියනවා අපි එක් ආවර්තී චලිතයක් සිදු කළා කියලා. හරි? එක් ආවර්තී චලිතයක් සිදු කළා කියලා කියනවා. එතකොට මේකෙන් අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. අපි ඒක දැන් කතා කරමු. යටින් අද දාලියන්ද පහක් දැක්වෙන්නේ නූලකින් එල්ලන ලද වස්තුවක් යොදා ගනිමින් නූලකින් එල්ලන ලද වස්තුවක් යොදා ගනිමින් ආවර්තී චලිතය හදාරන ආකාරයයි. යොදා ගනිමින් ආවර්තී චලිතය හදාරන ආකාරයයි. හරි. මේ දෙකක් තියෙනවා මේකයි දෙපැත්තක අද ගන්න මේක රවුමට අඳ ගන්න. රවුමක් වගේ වෙන්න ඕනේ. මේ ලබ්බක් වගේ හරියන්නේ රවුමට එන්න ඕනේ මේක. මැන්දට මේකත් හරියට අඳ ගන්න මේ ඔක්කොම බෝල් ටික එක වගේ වෙන්න ඕනේ. දෙපැත්ත දෙක එක කෙලින් තියෙන්න ඕනේ. මෙයා ටිකක් යටින් තියෙන්න ඕනේ. එකම කෙනා තමයි මේ අනිහින්දයි මේ කඩේගිරි දාලා තියෙන්නේ. හරි? අබලි ඉවරලා ඉවරයි කියලා දාන්න. අඳ ගන්න.
ඉවරද? ඉවරද? හරි අනිකත් ඉවරද නේ? දැන් මෙසේජ් දාලා තියෙනවා. ඔව්. එහෙනම් දැන් මේ තියෙන නූලකින් යම්කිසි වස්තුවක් එල්ලලා අර ඔරලෝසු බට්ටාගේ වගේ එක පැත්තට අරන් ගිහලා අතෑරපුවා මේ වගේ දෙපැත්තට පැද්දෙනවා. බට්ට වෙන්නේ බට්ට වැනෙනවා වගේ. එතකොට ඒකෙදි අපි එක් ආවර්ති චලිතයක් කියලා හඳුන්වන්නේ. මොකක්ද කියලා කියන්නේ. එහෙනම් ලියන්න. මෙන්න මෙහෙම. ඉහත රූපේ ආකාරයට කොහෙන් ගත්තක් කමන්නේ රෝම කරගෙන ඕනේ. ඉහත රූපේ ආකාරයට ඕ ස්ථානයේ ඇති වකුරු දාන්න. ස්ථානයේ ඇති වස්තුව ඒ වෙත ගොස් ඒ අකුරු දාන්න කැපිටල් ඒ වෙත ගොස් වස්තුව ඒ වෙත ගොස් ඉන්පසු ඕ හරහා B වෙත ගොස් O හරහා B වෙත ගොස් නැවත O වෙතට පැමිණි විට අපේම වස්තුව එක් ආවර්ති චලිතයක් සිදු කළේ යයි කියමු. අනිත් දවස්වල ටික වීඩියෝ ටිකක් පෙන්නන්නම් ඈ. එක් ආවර්ති චලිතයක් සිදු කළේ යයි කියමු. හරි? සමහර අයට අර මයික් වල අවුලක්ද මොකද්ද? අන්නේ. දුරංජලිට ඇහෙනවද? මයික් නැද්ද දන්නේ එකට? ඒක තමයි මයික් වල මොකක් හරි තියෙන කැඩි ඇහෙන්නේ. ආය පාරක් කියන්න බෑ පොඩක්. ඇහෙනවද කියලා? නේ. සේනාදිට ඇහෙන්නේම නැහැ නේ. පොඩක් ඉතින් කතා කරලා තිබ්බොත් ලේසි. ඔය කල්ලින් විතරයි පැහැදිලිව ඇහෙන්නේ අනික් කට්ටියගේ මොකක් හරි සද්ද අවුලක් තියෙනවා. හරි ක්ලියර්ද? හා. මේ ඔකලා අවුලක් තියලා කියන්නේ නැත්නම් වැඩක් නැහැ මේ කතා උගන්න එක මේ තේරෙන්නේ නැහැ හරි ඇහෙන්නේ නැහැ හරි. රයිට්. එහෙනම් අපාර මම කියන්නම්. ඒතර එක් ආවර්ති චලිතයක් සිදු කරනවා කියන්නේ මැද පිහිටු මේ සිට අයිනෙන් ගන්නත් පුළුවන්.
ඒ රවුමක් වෙන්න ඕනේ කොහොම හරි. ඒක චක්‍රයක් වෙන්න ඕනේ. මැද පිටුමේ සිට A වලට ගිහිල්ලා A වලින් O පසු කරමින් B වලට යන්න ඕනේ. B වලින් නැවත O වලට එන්න ඕනේ. මේ රවුමක් යන්න ඕනේ. නේ? O වලට ගිය O වලින් නම් O වලට ගියා කියලා හරියන්නේ නැහැ. O පසු කරමින් B ට ගිහිල්ලා ආපහු එන්න ඕනේ. මේ O වලින් නම් මෙහෙට ගිහිල්ලා I O වලට ආවට නෙමෙයි වෙන්නේ. එක් ආවර්තයක් කියලා කියන්නේ මෙතෙන්ට ගිහිල්ලා මේක පහු කරමින් B වලට ගිහිල්ලා ආපහු මෙතෙන්ට එනකොට හරි. ඔන්න ඔකට තමයි එක් ආවර්තයක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ එක් ආවර්තයක් කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. එතකොට අන්න ඒකක් සිදු වෙන්න මොකක්ද වෙලාවක් ගත වෙනවනේ. දැන් මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා ආපහු පහු කරමින් මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන් එන්න වෙලාවක් ගත වෙනවා. අන්න ඒ ගතවන වේලාවට කියනවා අපි ආවර්ත කාලය. ආවර්ත කාලය. මගේ ටියුටර් ඔක්කොම ඉංග්‍රීසියෙන් නෝට් එක තියෙනවා. හරිද? පීරියඩ් එකක් කියලා කියනවා. හරිද? දැන් ටයිම් ඔෆ් පීරියඩ් එකක්. what is called පීරියඩ් එකක් කියලා කියන්නේ. නැවත නැවත සිදු වෙනවා. පීරියඩ් එකක් කියන එකේ තේරුම ඒකයි. again වෙනවා. හරි නැවත නැවත සිදු වෙනවා. එතකොට ආවර්ත කාලය කියන ලකුණ දාන්නේ කැපිටල් T. එතකොට මෙන්න මේ ආවර්ත කාලය කියන එක එක වෙනස්. එක පැද්දෙන දේවල් වල වෙනස්. හැම එකම එක සමාන නැහැ. හැබැයි හරියට වැඩ කරන ඔරලෝසුවක ලෝකේ තියෙන කොහෙ තිබ්බත් ඒ ඔරලෝසුවේ බට්ටාගේ ආවර්ත කාලය එකම එකක් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක හරියන්නේ නැහැ. ඒතර වෙලාව වර්ධිනවා. එතකොට ආවර්ත කාලයක් කියන්නේ මොකද්ද? එක් ආවර්තයක් සිදුවීමට ගන්නා කාලය. හරි ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ පීරියඩ්. පීරියඩ් එක කියන්නේ පීරියඩ් එක ඉවරයි කියනවා කට්ටිය. පීරියඩ් එක. හරිද? එතකොට ඔය ආවර්ත කාලයක් සිදු වෙන්න ගතවන කාලය. The time taken by the particle for the complete oscillation is known as the period. හරිද? එක් ආවර්තයක් සිදු කිරීමට ගන්නා කාලය. කවුරු කියන්න බලන්න ඔරලෝසුවක බට්ටාගේ ආවර්ත කාලය කීයද? කියන්න මම කවුරු උත්තර දෙන්න? සේනාධිර හැන්න උත්තර දෙන්න. තප්පර 60යි. තප්පර 60යි. කලණි කියන්නේ කීයද? ඔය ඔරලෝසුවේ බට්ටා ඔහොම ගිහිල්ලා ඔය එකක් වෙන්න කොච්චර කාලයක් යනවද? හරියද? තප්පරයයි. හරිය කියන තප්පර 60යි මෙයා කියනවා තප්පරයයි. තව කාට උත්තර දෙන්න පුළුවන්ද? වෙන කෙනෙක්? අය කටියට කියන්න බෑද මොකක් හරි වෙලාව? අමාරුයි හරියට. දැන් ගෝඨාභය ඉන්නේ කොයි රටේද? කපාට කියන්න බෑනේ. නේ? වෙලාවට ලංකාවේ, අනිත් මැලේසියාවේ, සිංගප්පූරුවේ, තව ටිකකින් සෞදි අරාබියේ නේද? කියන්න බෑ. අනිත් කටියට ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවද? දෙන්නෙක් කීව එක්කෙනෙක් තප්පර 60යි අනිත් කෙනා තප්පරයයි. මම තියාගන්න උත්තර දෙන්න. වැරදුනා කමක් නැහැ. ඊට පස්සේ වැරදි හදාගමු. chat එකට දානවා ඊ අතේ. ලක්ෂානි කියන තප්පරයයි. හරි? එතකොට මේ ඔරලෝසු බට්ටාගේ ඇත්තටම හරියට මතක තියාගන්න තප්පර 1යි. හරිද? තප්පර 1යි මේස ගතවන කාලය. ඔය වගේව 60ක් ගියොත් තමයි විනාඩියක් වෙන්නේ. ඒ වගේව 3600ක් ගියොත් තමයි පැයක් වෙන්නේ. හරි? වරද ගන්න එපා. එතකොට ප්‍රශ්නයක් වෙයි. ඔය හැම එල්ලෙන එකක්ම පැද්දෙනකොට. හරිද? ඔය එල්ලෙන ඒවා පැද්දෙනවනේ දෙපැත්තට. ඒ හැම එකක්ම ඔය ආවර්තයක් වෙන්න ගතවන කාලය තප්පරේ දැන් නැහැ.
හැම එකම නෙමෙයි. දැන් ඔන්චිල්ලාවක් ගත්තොත් ඔය සම්පූර්ණ එකක් සිදු වෙන්න සෑහෙන වෙලාවක් යනවා. විනාඩියක් තුනක් යන්න පුළුවන්. එහෙනම් ඔර්ලෝසුව හදලා තියෙන්නේ මේ විදිහට. හේතුව මේකට සමීකරණයක් තියෙනවා. ආවර්ත කාලය සමානයි 2 L බෙදීම G වර්ගමූල. මේක ඕ ලෙවල් උගන්නන්නේ නැහැ. එතකොට 5 කියන්නේ 7න් 22නේ. G කියන්නේ ගුරුත්වය තොරණේනේ. වර්ගමූල තියෙනවා. ඒ කියන්නේ මේ එක ආවර්ත කාලයක් සිදු වෙන්න ගන්න කාලයේ තීරණය වන්නේ අනික ඔක්කොම නියත වෙනස් වෙන්නේ නැති ඒවා. මෙන්න මේ දිග මත. ඒක නිසා ඒ දිග හදලා තියෙන්නේ හරියට මේකක් වෙනකොට තප්පරයක් යන්න. එතකොට ඕක දිග වැඩි වෙද්දී ආවර්ත කාලය වැඩි වෙනවා. දිග අඩු වෙද්දී අඩු වෙනවා. ඒකින්ද හරියට තප්පරයකදී එක වටයක් කරනකොට තප්පරයක් වෙන්නයි හදලා තියෙන්නේ. ඒක උසස් පෙළ උගන්වන්නේ මේ සමීකරණේ. ඒ කියන්නේ මේවන් වෙනස් වෙන්නේ නැති නිසා දිග මත තමයි තීරණය වෙන්නේ. මේ ලණුවේ දිග වෙනස් වෙනකොට මෙන්න මෙහෙම එකක් සිදු වෙන්න ගත වන කාලය වෙනස් වෙනවා. හරි? ඒක තේරුම් ගන්න. එහෙනම් අපි ලියන්න ආවර්ත කාලය පීරියඩ් එකක්. ඒකේ ලකුණ තමයි capital T. ඒක ඉංග්‍රීසියෙන් ලියන්නේ the time taken by a particles for complete oscillation is known as period. අපි ඒක සිංහලෙන් ලියමු මෙන්න මෙහෙම. යම් කිසි වස්තුවක් දැන් දෝලණය වන වස්තුවක් යම් කිසි වස්තුවක් ආවර්ති චලිතයකදී යම් කිසි වස්තුවක් ආවර්ති චලිතයකදී එක් ආවර්තයක් සිදු කිරීම සඳහා ආවර්ති චලිතයකදී එක් ආවර්තයක් සිදු කිරීම සඳහා ගන්නා කාලයට එක් ආවර්තයක් සිදු කිරීම සඳහා ගන්නා කාලයට ආවර්ත කාලයයි කියනවා. ආවර්ත කාලයයි කියනවා. රුචිර කියලියන්ද හිට වැඩ කරන එක ඔර්ලෝසු බට්ටාගේ ආවර්ත කාලය ඔර්ලෝසු බට්ටා හරි ලියන්න. ඔර්ලෝසු බට්ටාගේ ආවර්ත කාලය තත්පර එකකි. එකයි s කියලා දාන්න පුළුවන්. seconds 1 second තත්පරයක් ඉන්නේ 1 seconds කියලා කියන්නේ ආවර්ත කාලය තත්පර එකකි. හරි ඊළඟ පොඩි මාතෘකාවක් තියෙන්නේ ආවර්ත කාලය. ඊළඟ සංඛ්‍යාතය. ඒක ෆ්‍රීකවෙන්සි නිසා දාන්නේ අපි
simple f mo සංඛ්‍යාතර ඉංග්‍රීසියෙන් කියන්නේ frequency සංඛ්‍යාතේ frequency the number of oscillation carried out by particle in a unit time. as unit time කියන්නේ ඒකක කාලයක් ඒකක කාලෙකදී කතාවට යන්නේ. ඒ කියන්නේ මොකක්ද? දැන් මේ වස්තුව මෙහෙම චලනය වෙනවා. දැන් මේකට නම් තප්පරයයි යන්නේ. කියමුකෝ ඔරලෝසු බට්ටට. එතකොට තප්පරයකට මේවා මෙහෙම එකයි වෙන්නේ. සමහර ඒවා තප්පරයට 10ක් වෙන්න පුළුවන්. සමහර ඒවාට තප්පරයට වෙන්න පුළුවන් භාගයයි. එහෙනම් තප්පරයකට සිදු කරන ආවර්ත චලිත ආවර්ත ගණන නැත්නම් මේ වගේ සිදුවන ආවර්තී චලිත සංඛ්‍යාවට අපි කියනවා හරිද සංඛ්‍යාතය කියලා. මට කලින් කියන්න බැරිනවා. ඔකට අවශ්‍ය නැහැ. මෙන්න මේ ලණුවේ දිග අණුව තමයි ආවර්ත කාලය තීන්දුව වෙන්නේ. ඒ හින්දා මේ සමීකරණ උසස් පෙළට එහෙම ඉතා වැදගත් සමීකරණයක් තමයි මේක. මේ ගැලිලියෝ ගැලිලි විසින් මේක ගැන පරීක්ෂණ කරලා ඔරලෝසු බට්ට හැදුවා. හරිද? ඒකට ගත්ත හොයාගත්ත සමීකරණය තමයි මෙන්න මේක ඒ තප්පරයක් වෙන්න හදලා තියෙන සමීකරණය. හරි. එහෙනම් ලියන්න සංඛ්‍යාතය කියලා frequency ලියන්න ආවර්ති චලිතයේ සිදු කරන ආවර්ති චලිත සිදු කරන ආවර්ති චලිත සිදු කරන වස්තුවක් ආවර්ති චලිතයක් සිදු කරන වස්තුවක් තත්පරයකදී ආවර්ති චලිතයක් සිදු කරන වස්තුවක් තත්පරයකදී සිදු කරන තත්පරයකදී සිදු කරන ආවර්ත ගණන තත්පරයකදී සිදු කරන ආවර්ත ගණන මෙලෙස හඳුන්වයි. තත්පරයකදී සිදු කරන ආවර්ත ගණන මෙලෙස හඳුන්වයි. දැන් මෙහෙම ගන්නකො තප්පරයකට එකක් වෙද්දී සංඛ්‍යාතේ එකයි ආවර්ත කාලයත් එකයි. එතකොට තප්පරයක් තුල දෙකක් වෙනවා නම් තප්පරයක් තුල දෙකක් වෙනවා නම් එතකොට එකක් වෙන්න යන්නේ තප්පර භාගයයි. ඒ කියන්නේ මොකද්ද? සංඛ්‍යාතේ වැඩි වෙන්න ඒ තප්පරයකට සිදු කරන කම්පන ගානේ වැඩි වෙන්න එකකට ගත වෙන කාලය ඉතා අඩුයි. ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා ඒ සම්බන්ධතාවය අනුව සමීකරණයක් එනවා. සංඛ්‍යාතේ සමානයි 1යට ආවර්ත කාලය පීරියඩ් ගන්න. මොකද සංඛ්‍යාතේ තප්පරයට වෙන කම්පන ගාන නැත්නම් ආවර්ත ගාන වැඩි වෙන එකක් සිදු වෙන ගත වෙන කාලය අඩු වෙනවා. අන්න ඒක අනුව තමයි මේ සම්බන්ධය එන්නේ. මේක ආවර්ත කාලය පීරියඩ් ආවර්ත කාලය එකම ඉන්නේ තප්පර වලින්. එතකොට එකයට තප්පරයට කොච්චරක් වෙනවද? උඩ එකනේ තප්පරයට කොච්චරක් වෙනවද? ඒකට කියන සංඛ්‍යාතය. සංඛ්‍යාතයේ ඉස්සර ඒකකයේ තිබ්බේ තප්පරයට චක්‍ර. තප්පරයට අර වගේ චක්‍ර රවුන්ඩ් කීයක් ගහනවද? පස්සේ මේකට ගෞරව පිණිස මේ
සම්බන්ධ ගෞරව පිණිස එක්තරා විද්‍යාඥයෙක්ගේ නමක් දැම්මා. අපි දාලා තියෙන ඕම්, ඇම්පියර්, වෝල්ට් කියා. මෙයා දාන්නේ මොකද සංඛ්‍යාතයේ සංකේතය දැන් මේ විද්‍යාඥයට ගෞරව පිණිස හර්ට්ස් කියලා දානවා. සංකේතය HZ, capital H simple Z hertz. සංඛ්‍යාතයේ ඒක. දව කට්ටිය ගුවන් විදුලි යන්ත්‍රයක බැලුවොත් එහෙම ටීවී එක සංඛ්‍යාතය තියෙනවා. ෆ්‍රීකවෙන්සි එක. මොබයිල් ෆෝන් එක සංඛ්‍යාතයක් තියෙනවා. ඒවා තියෙන්නේ මේ පොඩි ගණන් වලින් නෙවෙයි විශාල ගණන් වලින්. ඒක නිසා ඒව දක්වන්නේ මේ විදිහට. හර්ට්ස් කියන ඒවා සංඛ්‍යාතය 1000ක් ආවොත් අපි එකට කියනවා කිලෝ හර්ට්ස් එකයි. දසලක්ෂයක් ආවොත් රේඩියෝ වල තියෙනවා මෙගාහර්ට්ස් එකයි. ද රේඩියෝ එකේ තියෙන මෙගාහර්ට්ස් වලින්. හරිද? දැන් ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි සංඛ්‍යාතයේ සාමාන්‍ය FM වල මෙගාහර්ට්ස් 88යි 108යි. 107 තියෙනවනේ 108ක් වගේ යන්නේ. හරිද? 88 කියවට 87ක් වෙලාවකට පොඩ්ඩක් තියෙනවා. සාමාන්‍යයෙන් යන්නේ 88යි 108 තමයි ලංකාවේ FM වල සංඛ්‍යාත. ඒ අතර තමයි තියෙන්නේ. දැන් සිරස් 106.5යි. දෙරණ 92.4යි. YFM 91.7යි. අන්න ඒ වගේ. රන් FM 88.1යි. අන්න ඒ වගේ ඒකට කටපාඩම් ඇති ඒ වගේ channel වල අංක අපි අහන්නේ මේකයි කියලා බෝඩ් එකක් අහපුවම සල්ලිත් හම්බ වෙනවා ගෙදරට. රායට එහෙම දොරවල් අරින්න එපා. මොකා එනවද දන්නේ නැහැ මේ තට්ටු කරන්න. හරිද? ඔන්න එතකොට සංඛ්‍යාතය කියන්නේ මොකක්ද? ඔය වගේ දාලා තියෙන්නේ ඒකයි. ඒ තරංගය ගැන කතා කරද්දී වැඩි විස්තර කතා කරමු. දැන් ලියන්න යටින් අතට දාලා පහක් දැක්වෙන්නේ ආවර්ත කාලය හා සංඛ්‍යාතය අතර සම්බන්ධතාවයයි. ආවර්ත කාලය හා සංඛ්‍යාතය අතර සම්බන්ධතාවයයි. එතකොට මේ සමීකරණේ මේකේ තේරුම ලියන්න සංඛ්‍යාත සමාන 1යට ආවර්ත කාලය. f සමානයි 1යට t ආවර්ත කාලය තප්පර සංඛ්‍යාතය හර්ට්ස්. ඒක ඉවර වෙලා යටින් ලියාගන්න ඒ වගේ ගුණිතාකාර 1000ක් කිලෝහර්ට්ස් එකයි මිලියනයක් මෙගාහර්ට්ස් එකයි. තව ගිගාහර්ට්ස් එහෙම තියෙනවා. හරිද? ලියාගන්නකො. ඉවරලා කියන්න. කටින්ම කියන්න. හරිද? හරියද? අය කටියත් හරි කලින් හරි කියලා දෙනවා. එහෙනම් අය පාරක් කියන සංඛ්‍යාත සමාන 1යට ආවර්ත කාලය f සමාන 1යට t සංඛ්‍යාතයේ හර්ට්ස් වලින්ම ඉන්නේ. ලියලා තියෙනවා ලියන්න ඕනේ නැහැ. හර්ට්ස් ආවර්ත කාලය තප්පර. එහෙනම් මම දැන් ගැටලුවක් දෙනවා බලමු. උත්තර දාන්න chat එකට. ලියන්න ගැටලුව.
ගැටලුව. ලියන්න. ආවර්ති චලිතයක යෙදෙන ගැටලුව කියලා ලියලා ලියන්න. ආවර්ති චලිතයක යෙදෙන වස්තුවක සංඛ්‍යාතය ආවර්ති චලිතයක යෙදෙන වස්තුවක සංඛ්‍යාතය හර්ට්ස් 25 නම් ආවර්ති චලිතයක යෙදෙන වස්තුවක සංඛ්‍යාතය හර්ට්ස් 25 නම් එම වස්තුවේ ආවර්ත කාලය කොපමණද? ආවර්ත කාලය කොපමණද? හරි මට උත්තරේ දාන්න. ඉංග්‍රීසි මීඩියම් වලින් අදහස ෆ්‍රීකවෙන්සි එක 25 හර්ට්ස්. අනේ පීරියඩ් එක කීයද මෙයාගේ? හරිද? පීරියොඩික් මොෂන් එකක් දෙන වස්තුවක ෆ්‍රීකවෙන්සි එක මෙච්චර නම් පීරියඩ් එක කීයද? හරි උත්තරේ දාන්න. මම කියන උත්තරේ දාන්න. හරියන්නෝ වරදින් උත්තරේ දාන්න. දැන් chat එකට එකේ දාලා තියෙනවා. අර සුන්දර දාලා තියෙන උත්තර. අනිත් කට්ටිය දාන්න. සේන දිනේ නම හරිය නේද? මම කතා කරනවා ඈ. කලණි දෙව්මිනි. ඉච්චරද කියන අනිත් කට්ටිය නැද්ද උත්තරයක් එන්නේ නැද්ද? ඈ? බලමු. කොහොමද ඔබගේ මනාපය කියලා? මෙහෙම බලන්නකෝ. සංඛ්‍යාතය දීලා තියෙන උත්තර ලියන හැටි සංඛ්‍යාතය දීලා තියෙනවා 25 හර්ට්ස්. අහන්නේ ආවර්ත කාලය පීරියඩ් එක. ස්ථාන සමීකරණයක් තියෙනවා. සංඛ්‍යාතය සමානයි f අකුර සමානයි 1ට t. එහෙනම් t නේ අහන්නේ. එහෙනම් t අතෙන්ද යනවා f මෙතෙන්ද එනවා එච්චරයි. t අතෙන්ද ගියා මාරු වෙන්න පුළුවන් මේක. 1ට f. f කියන්නේ 25යි. 1ට 25යි. හරිනේ. 1ට 25යි කියන්නේ එකට නෑ බිංදුවයි දශම 10ට නෑ බිංදුවයි 100ට 4යි. කලින්ට 4 එන්නේ එක. කොහොමද 4 එන්නේ එක එන්නේ? පොඩක් කියන්න කොහොමද ආවේ කියලා. එතකොට මේකේ තප්පර
sorry එකට 25 තියෙන හරි එකට 25 දැම්මත් හරි 0.04 දැම්මත් හරි මේ දෙවෙනි 25 එන්නේ කොහමද 25 නම් උත්තරේ එන්න බෑ එක්කෝ එකයට 25 එන්න ඕනේ නැත්නම් 0.04 තප්පර කියලා දාන්න ඕනේ මොකද කම්පන කාලය දැන් මේ ආවර්ත කාලය ඔහමයි එන්නේ ඉතින් හැම කෙනාම උත්තරයක් දාන්න එතකොට තමන්ගේ අඩුපාඩු බලා ගන්න පුළුවන් මොකද්ද කියලා ලියා ගන්නකො මේකට සරල දෙයක් සරල දෙයක් සිද්ධියක් එක ඊට පස්සේ ගොඩක් ගණන් හදන්න තියෙනවා ඒකට පුළුවන් වෙන්න ඕනේ කිලෝ හර්ට්ස් මෙගා හර්ට්ස් දාලා හදනකොට බෙදලා නැතිලු බෙදුවට සම්පූර්ණ වෙනස් උත්තරයක් එන්නේ එක යටින් එකෙන් බෙදන්න ඕනේ හරි මොන මෙහෙම උත්තරේ ගන්න මොකද x සමාන 1ට t නම් t හොයන්න මාරු කරන්න පුළුවන් දෙපැත්ත ගණිතයෙන් එතකොට මේකට උත්තරේ එන්නේ හරි දැන් හතරක් දාලා ලියන්න එහෙම ආවර්ති චලිතයක් කියන්නේ පීරියොඩික් මෝෂන් එකක් ආවර්ති චලිතයක් ඒ සිදු කරන වේගය අනුව ආවර්ති චලිතයක් ඒ සිදු කරන වේගය අනුව කොටස් දෙකකට බෙදීම සිදු කරයි ආවර්ති චලිතයක් ඒ සිදු කරන වේගය අනුව කොටස් දෙකකට බෙදීම සිදු කරයි කොටස් දෙකකට බෙදනවා මේ පීරියොඩික් මෝෂන් එක එනම් කියලා ලියලා යටින් ලියන්න ආවර්ති චලිත periodic motion එක can be divided into two parts මොකක්ද මේ part දෙක ආවර්තය බෙදන්නේ එකට කියනවා දෝලන චලිතයක් දෝලනයක් දෝලනේ oscillation oscillation එක අනිකට ඔකට වෙලාවට කියනවා මගේ නේ ගෝඨාභය රත හැරලා ගියේ හින්දා මගේ හදවත කම්පණය වුණා. එහෙම කියන්නත් පුළුවන්. මොකද සමහර අය කොච්චර කිව්වත් ඔහුට ආදරය කරන පිරිසක් ඉන්නවනේ. 67 ලක්ෂණ නැති වෙති. යම් ප්‍රමාණයක් ඇතිනේ. කියන දුක් වෙනවද? එහෙට කට්ටිය කිරිපත් කරනවා කට්ටියක් මේ කඳුළු සලනවා. කම්පණය වෙලා. එහෙනම් ආවර්ත චලිත අය බෙදනවා මොකද? අනික කම්පන. vibration. vibrate වුණා. කම්පන. oscillation. නම් periodic motion එක බෙදෙන කොටස් දෙකකට මොකක්ද සිදුවන වේගය අනුව දෝලනයයි කම්පනයයි. ටක් ගාලා ලියා ගන්න අපි දෙපැත්තේ පොඩි විස්තරයක් ලියනවා. ටක් ගාලා ලියා ගන්න. දෝලනයයි කම්පනයයි. oscillation vibration. කට්ටිය දෙකම දැකලා ඇති. මේකම දැක්කට පොඩි වෙනසක් තියෙනවා. හරි? දැන් මේ පැත්තේ ලියමු. දෝලනේ පැත්තේ ලියන්න. දෝලනේ පැත්තේ ලියන්න. ඔසිලේෂන් එක පැත්තේ ලියන්න යම් කිසි ආවර්ති චලිතයක්
අපගේ ඇසින් ඇහැට පේනවා පැද්දෙනවා. යම් කිසි ආවර්තී චලිතයක් අපගේ ඇසින් නිරීක්ෂණය කළ හැකි මට්ටමට යම් කිසි දෝලන චලිතයක් ආවර්තී චලිතයක් යම් කිසි ආවර්තී චලිතයක් අපගේ ඇසින් නිරීක්ෂණය කළ හැකි මට්ටමට සෙමෙන් සිදුවේ නම් එය මෙලෙස හඳුන්වායි. සෙමෙන් සිදුවේ නම් එය මෙලෙස හඳුන්වායි. එතකොට මතක් වෙනවද දෙපැත්තට පැද්දෙනවා ඒක සංසාරයක් කියන්නකෝ. ලියන්න. අය පාරක් කියනවා යම් කිසි ආවර්තී චලිතයක් අපගේ ඇසින් නිරීක්ෂණය කළ හැකි මට්ටමට හැට පේනවා පැහැදිලිව. නිරීක්ෂණය කළ හැකි මට්ටමට සෙමෙන් සිදුවේ නම් එවන්නක් මෙලෙස හඳුන්වායි. කියන්නේ දෝලනයක් කියලා කියනවා ඒවා. හිමින් වෙනවා. දෝලනය වෙනවා, පැද්දෙනවා. හිමින් වෙන්නේ. සමහරව ගෑල් ළමෙක් ඇවිදගෙන යනකොට දෙපැත්තට පැද්දෙනවා. දෝලනය වෙනවා. ක්‍රිකට් එකේ පන්දුව දෝලනය වෙනවා කියලා කියනවා. හරිද? දැන් ගෑල් ළමයා හිමින් දෙපැත්තට ඒ ලස්සනට අඩිය තියා පැද්දෙනකොට අර කැට්ටෝක් එකක් කියන්නේ ඔය සේරේ දැකලා තියෙනවද? කැට්ටෝක් එක අර ෆැෂන් වල යන්නේ දෙපැත්තට ගානට උකුල පද්දන. අපිට පේනවනේ. පොන්චිල්ලාවක් පැද්දෙනවා පේනවනේ. නේ? තරාදියක් දෙපැත්තට පැද්දෙනවා පේනවනේ. තව ඔර්ලෝසු බට්ට පැද්දෙනවා පේනවනේ. අන්න ඒවා තමයි දෝලන කියලා කියන්නේ. උදාහරණයක් දෙමු මෙහෙම. දැන් ගැල්ලමෙක් පැද්ද පද්ද යන කියලා කියන්න ඕනේ නැහැ. කියන්න උදාහරණ කියලා දෝලන පැත්තේ ඔර්ලෝසු බට්ටාගේ චලිතය. හරි ඊළඟ පොන්චිල්ලාවක් පැදීම. තව පස්සේ කාලෙක බලා ගන්න පුළුවන් මතකද ඔක යන්නව කට්ටියන්ට පොඩි ළමයි තියලා පොට් එක කියලා කියන්නේ තොටිල්ලේ තියලා පද්දනවා දොයි බබා කියන්නේ නේ මේවා ඒක ලියන්න තොටිල්ල පැද්දවීම අයියෙන් පද්දන්නේ ළමයා විසිකලා යන්නේ තොටිල්ල පැද්දවීම ඔන්න ඔය වගේ හිමින් වෙනවා නම් දෙපැත්තට පැද්දෙන එක ඒකට කියන්නේ දෝලනයක් කියලා. ඒකින්ද පස්සේ කාලෙක අපේ වචන දෙක දෝලන කම්පන කීවට වේගයේ වෙනස විතරයි. එකම සිද්ධිය තියෙන්නේ. එකම සිද්ධියේ හින්දා පටල ගන්න එපා. මගේ වෙලාවට කටින් දෝලන කියවේ, කම්පන කියවේ, ආවර්ති චලිත කියවේ. තුනම එකක්. ආවර්ති චලිත තමයි මේ දෝලනය කම්පනය කියලා කියන්නේ. අපි වේගය අනුව වෙනස් වෙන්නේ. එහෙනම් එහා පැත්තේ ලියන්න. එහා පැත්තේ යම් කිසි ආවර්ති චලිතයක් ඔයිසොලේෂන්ස් පැත්තනේ නෑ ඔසිලේෂන් ඉවරයි. දැන් ඔසිලේෂන් කියවනේ මේ උදාහරණයක් කියලා ඉවරයි. හරි? දැන් ලියන ভাইබ්‍රේෂන් පැත්තේ. අපි කියනවා ඔසිලේෂන් එකක් කියලා කිව්වේ ස්ලෝ වෙන පීරියොඩික් මෝෂන් එකක්. හරිද? can be seen in naked eye. හරිද? දැන් මේක naked eye එකෙන් බලන්න බෑ. ඒ තරම් වේගයෙන් වෙන්නේ. දැන් ලියන්නේ ভাইබ්‍රේෂන් පැත්තේ, කම්පන පැත්තේ. කියන්න යම්කිසි ආවර්ති චලිතයක් අපගේ පියවි ඇසින්
නිරීක්ෂණය කිරීමට පියවැසි නිරීක්ෂණය කිරීමට නොහැකි තරම් නිරීක්ෂණය කිරීම නොහැකි තරම් වේගයෙන් සිදුවේ නම් නොහැකි තරම් වේගයෙන් සිදුවේ නම් එවැන්නකට වේගයෙන් සිදුවේ නම් එවැන්නකට කම්පනයක් යයි කියනවා. එවැන්නකට කම්පනයක් යයි කියනවා. හදවත කම්පණය වුණා කියන්නේ එහෙම තමයි දෙපැත්තට යනවා. කම්පනයක් යයි කියනවා. එතකොට ඔය ගුවන් විදුලි තරංග ඔය කට්ටියන්ගේ මොබයිල් ෆෝන් වල එකක්ම ඇහැට පේන්නේ නැහැ. ඒ තරම් වේගෙන් වෙන්නේ ඒවත් තමයි කම්පන කියලා හඳුන්වන්නේ අපි. දෝලන පේන්නේ ඊටම ස්වල්පයෙන්. පේන්නේ දෝලන කියවා පේනවා. කම්පනය පේන්නේ නැහැ. හින්දා අපිට වැඩි කතා කරන්නේ නමුත් අපිට එකක් පෙන්වන්න පුළුවන්. පෙන්නුවට අර විදිහට පැහැදිලිව පේන්නේ නැහැ. ගෙදරින් කරන්න ඔය ළඟ තියෙන අඩි රූල හෝ කියක් පටියක් හෝ අරගෙන ඔය මේසෙක හරි තියෙන තැනකට දාලා හිර කරන්න. අපිකට කියන්නේ කලම්ප කරනවා කියලා කියන්නේ. කලම්ප කරලා හොඳට කරලා උඩින් පොඩ්ඩක් තියලා අතරක ක්‍රීස් කරලා සද්දයක් එනවා. හිමින් යනවා පේන්නේවත් නැහැ. ඒ තරම් වේගෙන් වෙනවා. ඊට පස්සේ ඒකේ දිග එහාට මෙහාට කරනකොට සද්දෙත් වෙනස් වෙනවා. ඒ අඩුලේ දිග. පස්සේ අපි කතා කරනවා গিitarයක තතේ දිග වෙනස් වෙද්දී ඒකේ ස්වර වෙනස් වෙනවා. ෆ්‍රීකවෙන්සි එක සංඛ්‍යාතය වෙනස් වෙනවනේ. තප්පරයට සිදු වෙනවා. එතකොට තමයි ඔය සරිගම පද නිසා කියලා ස්වර නිකුත් වෙන්නේ. ඒකට සංඛ්‍යාතය බලපාන. අපි ඒක පස්සේ කතා කරමු. ඒතර මේක PVC නිරීක්ෂණය කරන්න බැරි තරම් වේගින් වෙනවා නම් ඒකට කියනවා අපි කම්පනයක් නැත්නම් ভাইබ්‍රේෂන් එකක්. ඔසිලේෂන් කියන්නේ අපිට ඇහැට පේනවා මේක හිමින් සිරුවේ අහට යනවා මෙහාට යනවා හොඳට පැහැදිලිව පේනවා. මේක එහෙම පේන්නේ නැහැ. මේකේ යන උදාහරණ කම්පන පැත්තේ උදාහරණයක් ලියන්න. කලම්පකල හිර කරනවා. කලම්පකල කියත් පටියක චලිතය. කලම්පකල කියත් පටියක චලිතය. පටන් ගත්තේ තරංගාය යෙදී මේක නම් තියෙන මාතෘකා තුනක් එහෙම තිබ්බට ඒවා තුන කියනකොට ලොකු වෙලාවක් යනවා. මෙකැනිකල් වේව්ස්, ඉලෙක්ට්‍රොනික වේව්ස්, සවුන්ඩ්ස්. මාතෘකා තුනක් තමයි මෙකැනිකල් වේව්ස් පටන් ගත්තේ නැහැ. මොකද වේව් එකක් පටන් ගන්න කලින් මේක කියන්න ඕන. මොකද මේකෙන් තමයි අපි වේව් එකක් පටන් ගන්න. දැන් තා පොඩ්ඩයි කරන්නේ. මොකද අනිත් කට්ටියට දන්නේ නැද්ද? එයාට ඉරිද පන්තියේදී පැහැදිලි කරන්න. දැන් එතකොට මේ තරංගයක් කියන්නේ වේව් එකක් ඔය කටිය රැල්ලක් කියලා. හරි? මේ තව විනාඩි 9කින් කට් වෙනවා. එතකොට අද පන්ති ඉවරයි. අපි ඉරිද පන්තියේදී ආ විස්තර කතා කරනවා. හරි පොඩ්ඩක් මේ බ්‍රහස්පතින්දාවල් වෙලාවල් විදිහ වෙනස් වෙනවා ඈ. පොඩ්ඩක් මේ විදුලි බලයි මේ ප්‍රශ්න හින්දා ඉරිද එක 7ට හැමදාම තියෙනවා. යාළු මිත්‍රාදු ඉන්නවා නම් දෙකටම සහභාගී වෙන්න පුළුවන් නම් කියන්නේ නැත්තම් තේරුමක් නැහැ. මොකද දවස් දෙකකට පාඩම් දෙකක් නෙමෙයි එකම පාඩම යන්නේ. එතකොට කන්ටිනියුේෂන් එක නැති වෙනවා. මොකද්ද කියන්නේ අර එක දිගට යන එක නැති වෙනවා කට්ටියෙන් කඩාගත්තොත්. ඒ නිසා සමහරට ඉතාලිය එක්කෙන අද නැතුව ඇති නේද? මම දන්න තරම මෙතන නැහැ. එයාගේ වෙලාවල් අවුල් ඇති. ඉතින් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් තමයි රෙකෝඩින් එක දාන්නම්. ඉතින් දිගට කරන්න බෑ. එතකොට මේ රෙකෝඩින් එකේ ළමයිට එපා වෙනවා. හරිද? දැන් තා පොඩ්ඩක් කියන්න. ඒක 9දී කට්ටුනම් පස්සේ ඒතර බායි අය මං පන්තියට වෙන්නේ කෙලින්ම ඉවරයි. එතකොට රෙකෝඩින් දෙක මට එවන්න පුළුවන්. තරංග වේව්ස් සම්බන්ධයෙන් මොකක්ද කියන එක තමයි ප්‍රශ්නේ. අපි කතා කරේ එතකොට ආවර්ති චලිත එහෙම නැත්නම් කම්පනයක් නේ කතා කරේ. කම්පන ভাইබ්‍රේෂන් හා වේව් අතර සම්බන්ධයක් තියෙනවා. කියන එක තමයි අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට අපි
ඒ සිද්ධිය කතා කරන්න පෙර මේ මෙතනත් සිදු වෙන්නේ මේ වගේ ආවර්ති චලිතයක්. ඒ තමයි ඔය කට්ටිය ඔය කුෂන් පුටුවක වාඩි වෙලා ඉන්නකොට මේ කට්ටියගේ පස්ස මොදේ වාඩි වෙනකොට මෙහාට යනවා. අටික වෙලාවකදී මේකෙන් ආපහු වෙන්නේ. ඔය කට්ටිය පොඩ්ඩක් උඩට පල්ලෙහාට යනවානේ. එතකොට බලන්න මේක මේ ආරම්භක ලක්ෂයකින් මේ ස්පින් එකේ පටන් ගත්ත තැන ආරම්භ ලක්ෂයෙන් දෙපැත්තට චලිත වෙලා තියෙන්නේ. ආරම්භක ලක්ෂයකින් දෙපැත්තට ඍද්මානුකූලව චලිත වෙනවා නම් එතන සිදුවන්නේ ආවර්ති චලිතයක්. හිමින් නම් දෝලනයක්, හයියෙන් නම් කම්පනයක්. ඔය කට්ටිය කාටුන් වල එහෙම දැකලා තියෙන්නේ මේ ටොම් ඇන්ඩ් ජෙරිලාගේ එහෙම. ටොම් ඇන්ඩ් ජෙරි කෙනෙක් අර ස්පින් එකක් දාලා මෙයා වෙලා උඩට ගිහිල්ලා උඩම ඉන්න කෙනාට උම්මන් දිලා පල්ලෙහාට ආයෙන්නේ. එලාට ගුටි කාලා එන්නේ. එතන මේ ස්පින් එකක්වත් වෙන්නේ මොකද්ද? මේ අතට සිරස් අතර සිදුවන ආවර්ති චලිතයක්. පොන්චිල්ලාවේ වෙන්නේ තිරස් අතර සිදුවන ආවර්ති චලිතයක්. ඔර්ලෝසු බට්ටාගේ එහෙම. හැබැයි සිරස් අතර සිදුවෙන ආවර්ති චලිතක් තියෙනවා. ඒ නිසා ඒක ඔකට්ටි බලා ගන්න ඕනේ. කොයි අතර වුණත් ඔකට්ටි හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද්ද මේ වර්ගය කියන්නේ? හරිද? ඉන්න මොකද්ද ප්‍රොප් එකක් ආවා. හරි. ඒක නිසා අද දවසේ ඔය කට්ටියන්ට මම පැහැදිලි කළේ තරංගායේ ඒවා යෙදීම් කියන පාඩමයි තරංග ගැන තත්තරවත් වෙන්නේ නැතුව චලිතයක් කියන්නේ මොකද්ද? පරිසරයේ තියෙන චලිත වර්ග ටික. ඒකෙන් අපි මේ එක වර්ගයක් තමයි ආවර්ති චලිතය. ආවර්තිතා වගුව, periodic table. ආවර්තිතාවක් කියන්නේ නැවත නැවත සිදු වෙනවා. මූලද්‍රව්‍යයක් තෝරාගෙන 8ක් ගියාම නැවතත් ඒ ගතිගුණ තියෙන කෙනෙක් ආවා. සෝඩියම් තොරා 8ක් ගියාම පොටෑසියම් ආවා. ඒ ගතිගුණමයි. අන්න ඒක තමයි නැවත නැවත සිදු වෙනවා නම් ආවර්තාව පීරියඩ් එක. දැන් මේකෙත් අර ආරම්භ ස්ථානට අයත් වෙනවා. අයත් වෙනවා. රිද්මයක් තියෙනවා. හරිද? පැටර්න් එකක් තියෙනවා. අන්නේ જાතියේ චලිත තමයි අපි කිව්වේ ආවර්තී චලිත. ඒකේදී අද දවසේ එකක් සිදු වෙන්න ගත වන කාලයට කීවා ආවර්ත කාලය පීරියඩ් එකක්. තප්පරේ නැත්නම් ඒකක් කාලයකදී යුනිට් ටයිම් එකකදී කොච්චර ගාණක් වෙනවද ඒකට කියව සංඛ්‍යාතය. සංඛ්‍යාතය හා ආවර්ත කාලය අතර සම්බන්ධය ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ. එකක් වැඩි වෙද්දී අනෙක අඩු වෙනවා. සංඛ්‍යාතය වැඩි වෙද්දී ආවර්ත කාලය අඩු වෙනවා. සම්බන්ධය. එතකොට ඒකේ තියෙන ගණිතමය සම්බන්ධය හර්ට්ස්, කිලෝහර්ට්ස්, මෙගාහර්ට්ස් සම්බන්ධය කරා. ගැටලුවක් කතා කරා. ඊට පස්සේ ආවර්ති චලිත කොටස් දෙකකට බෙදුවා. දෝලන හා කම්පන. අඩු වේගයෙන් නම් දෝලනයක් කියනවා, වැඩි වේගයෙන් නම් කම්පනයක් කියනවා. එතකොට නම කියපුවමකට තේරෙන්න ඕනේ මේක ඇහැට පේනවා, පේන්නේ නැහැ කියන අදහස ඔබට එන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ කම්පනයකින් කොහොමද තරංගයක් ඇතිවන්නේ? ඊට පස්සේ තමයි බෙදන්නේ තරංග කොටස් දෙකකට. යාන්ත්‍රික තරංග, විද්‍යුත් චුම්බක තරංග. mechanical waves, electromagnetic waves. අය mechanical waves බෙදනවා තීරයක් තරංග, අන්වායාම තරංග. හරිද? longitudinal waves, transverse waves. ඒ වගේ යෙදී මේවා කරලා කතා කරන ආකාරය තමයි එතකොට අපි ලබන ඉරිදා පන්තියේදී කතා කරන්නේ. හරිද? ඉතින් ඉස්කෝලේ වල කට්ටියට උගන්ලා තියෙනවා නැත්නම් දන්නේ නැහැ. ඉස්කෝලේ පටන් ගන්න එක නම් බොහෝ විට වෙයි. ඒවත් ඒක හරියමං විදියට වෙන්න විදියක් නැහැ. තිල් ප්‍රශ්න තියෙන නිසා. කෙසේ වෙතත් අපි මේ පාඩම් ටික අරන් යනවා. මම නැවත මතක් කරන්නේ නිකන් ඉන්නවා නම් YouTube එකේ පද්ධති පාඩම් ටික හොඳට බලන්න. දෙපාර තුන් පාරක් කියලා බලපුවොත් හොඳට මතක හිටිනවා. අපිට ලේසි එතකොට පාඩම කරද්දී සහ ටියුට් කරද්දී. මම YouTube එකට ගියාම සියලුම පද්ධති වල ඒවා තියෙනවා වීඩියෝස් ටික විඩින් විඩි බලන්න. නෝට් එක උදා ගන්න පුළුවන් වඩා හොඳයි. හරිද? ඒක කිසිම විට සිලබස් එක අවසන් කිරීමේ ගැටලු මොකක්වත් එන්නේ නැහැ. මොකද ඔක්කොම පාඩම් ටිකේ රෙකෝඩින්ග්ස් දාලා තියෙනවා. දැන් තරංග පාඩම යාලෝකය විතර නැත්තේ එකක් දාපුවම මුළු සිලබස් එකම YouTube එකෙන් බලා ගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. අපි ප්‍රශ්න උත්තර ඒවා ටික කරමු. එහෙනම් කට්ටෙන්ටත් කලින් අපි කියමු තරංග පටන් ගන්න බෑ අනික් කට්ටියක් නැති නිසා කෙලිම පටන් ගන්නවා. දැන් මේ මූලික දේවල් ටික තමයි අද කතා කරේ. එහෙනම් ලබන ඉරිදා උදේ 7ට තරංග කියන්නේ මොකක්ද ඒවා සමග වීඩියෝ සමග අපි කතා කරමු. එහෙනම් ඔබට සුබ රාත්‍රියක්. වැඩේ කරගන්න. right, goodbye.
Good night, sir. Thank you, sir. Good night, sir. Thank you, sir. Yes, sir. Bye. Good night.